साधु 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 नादे साधु साधु इसका साहित्य पांचवी समाधान संग्रह साधु के नमस्कार साधु साधु नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरे मच्चपमादत्ताना वीरमणि सिक्खापदं समादयामि शरणेन सद्धिं पंचशीलं धम्मं साधकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेतव्यम् समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से माता यथानियं पुत्रं आयुषा एक पुत्र मनुरंघे एवंपि सर्वभूतेषु मानसं भावे अपरिमाणन्ति
සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්තුනි ඊට 3 මාසයකට ඉක්ුත්ව මාර්තු මාස 11 වෙනි දින මිය පරලොව යන්නට යෙදුනා වූ G.H. ඩැනට් පෙරේරා පියාණන්ව සිහිපත් කරගෙන තමයි මාස 3කට පස්සේ හෙට දින මහා සංඝරත්නයේ ප්‍රමුඛ කොටගත්තා වූ ඒ සංඝගත දක්ෂිනාවට පෙර ආතුව දිනේදී මේ විදිහට ධර්ම දේශනාවක් සිද්ධ කරලා ඒන් ජනිත වන කුසලය ඒ තමන්ගේ සදාදරණීය පියාණන්ගේ පරලොව යහපත පිණිස අනුමෝදන් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තමයි අද මේ විදිහට මේ ස්ථානයේ මෙවන් පින්කමක් සූදානම් වෙන්නේ. ඒ වගේම තමයි මේ පින්කම සඳහා දායකත්වයේ දක්වන්නේ ඒ ආදරණීය පියාණන් සමග බොහෝ කාලයක් ආදරයෙන් සෙනෙහසින් තමන්ගේ දරුවන් පෝෂණය කරලා උස්මහත් කරපු ඉන්ද්‍රාණි පෙරේරා මෙතිනිය ඒ අපේ G.H. ඩැනට් පෙරේරා මහත්මයාගේ සදාදරණීය බිරිඳ ඒ වගේම තමයි ඒ යුවලගේ ආදරණීය දරුවන් ප්‍රසංගි ප්‍රියන්ති දමයන්ති ප්‍රියංගා දියණියන් වගේම තමයි අදන්ත් ෆ්‍රැන්ක් කියන ආදරණීය පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් තමයි මේ පුණ්‍යමය කටයුත්ත අත්දිනේදී සූදානම් කරන්නේ. මේ ලෝකේ අපි දානයන් කියන අතරින් යම් කෙනෙක් විශිෂ්ටම දානයක් කියලා කියනවා නම් ඒ කරන දානය තමයි මොකද්ද? ධර්ම දානය. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඇයි එහෙම වෙන්නේ? යම් කෙනෙක් අපි හිතමු මරණින් පස්සේ සුගතියක හෝ දුගතියකට යන්න ඒක තීරණය වෙන්නේ කොමක් මතද? ඒ කෙනාගේ ජීවන පැවැත්ම මත. කියන්නේ හරියට මේ වගේ පාසලක හොඳට ඉගෙන ගත්තොත් දරුවෙක් එයා මොකද වෙන්නේ? එයා විශ්වවිද්‍යාලය කරා යනවා. විශ්වවිද්‍යාලෙත් හොඳට ඉගෙන ගත්තොත් එයා හොඳ උපාධිය දරේක් බවට පත් වෙලා සමාජයට වැඩදායක පුද්ගලෙක් බවට පත් වෙනවා. සමාජයේ ගෞරව ආදරයට පාත්‍ර වෙනවා. ඒ වගේ මේ ජීවිතේ පුරාවට කුසල කර්මයන් යෙදුනොත් යම් කෙනෙක් ඒ කෙනා මෙලොවක් දිනනවා පරලොවක් දිනනවා. එතකොට ඒ දිනීම කියන එක සිද්ධ වෙන්නේ අපි හිතමු යම් කෙනෙක් අකුසල කර්ම කරනවා. අකුසල කර්ම කියලා කියන්නේ මොනවද? සත්තු මරනවා, සොරකම් කරනවා, දේශපාලඥයෝ වගේ නේද? සොරකම් කරනවා. ඊළඟට අමුදරුවෝ තමන්ගේ ස්වාමිය පිරිදි ඉක්මෝල යනවා. බොරු කියනවා. සමහර ලෝයස්ලා වගේනේ. ඒ කියන්නේ මිනිමරුවේ නෑ කියනවා. හොරකම් කරපු කෙනා හොරකම් කරේ නෑ කියනවා. දැක්කේවත් නෑ කියනවා. අර මිනිස්සයත් බොරු කියනවා. ඊළඟට අතරමැදියත් බොරු කියනවා. ඊළඟට බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා, අනුන්ගේදී විනාශ වේවා කියලා පතනවා, අනුන් විනාශ වේවා කියලා පතනවා. මේ වගේ දේවල් කර කර ඉන්න කෙනෙකුට අපි කියන මොකද්ද? කරන කාලට පව් මීරිය මිසේ ඔය තින්නිකන් නෙවෙයි. ඔහොම බණපද කියවෙනවා. මතුවා මඤ්ඤති බාලෝ කියන ගාතාවට තමයි මේ ලස්සන්ට අපි ඉස්සර පඬිවරු වික්ෂුන් වහන්සේලා ඒ වගේ කවි රචනා කරේ. ඒ කියන්නේ පව් කර කර හිටියා වගේ නෙවෙයි විදවන්න කියා කියලා. අහලා තියෙනවනේ තණ්හාය ජායති සෝකෝ. ඒක හොඳටම මේ කාලවල ඔප්පු වෙනවා. තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං, තණ්හාය විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. මිනිස්සුන්ගේ ධනෙ හොරගෙන ඒ කියන්නේ හැමෝම නෙවෙයි. හැමෝම එහෙම කරන්නේ. සමහර ඇතම් පිරිස් මොකද කරන්නේ? තමුන්ගේ ගෙවල් දොරවල් වතු පිටියට කඩන් ගන්නවා. ඒ මිනිස්සු කුපිත වුණාට පස්සේ දැන් අපි පහුගිය 9 වෙනිදා වගේ විචි සීතියේ මොකද වෙන්නේ? ඒ සියල්ල විනාශ කරනවා මිනිස්සු. විනාශ කරාට පස්සේ මොකද වෙන්නේ? දුක් වෙනවා, කඳුළු පිරිමුහුණෙන් හඬනවා. දුක් වෙනවා. ඒ ඇයි? තණ්හාවෙන්, ආශාවෙන් තමුන්ගේ පමණ ඉක්මවා මිනිස්සුන්ගේ ධනෙ සූර කාලයේ දේවල් නැති වුණාම ඒවට දුක් සුසුම් හිතෙනවා. සමහර කී අතර අහිංසක මිනිස්සු
හිටියා. අපි කිසි විටක බුදුදහමෙන් අනුමත කරන්නේ සොරකම් කරපු දෙයක් හෝ කිසිම දෙයක් හානි කරනවට. අපිට විනය තියෙන්නේ විනයෙන් අපි හිතමු දැන් භික්ෂුන් වහන්සේ දැන් මගේ වටාත්ත කවුරුරි පැහැරගෙන යනවා. අවම වශයෙන් හොරාගෙන්වත් මට වටාත්ත ඉල්ලන්න බෑ. විනයට අනුව. එහෙමනම් හාමුදුරනේ ජීවත් වෙන්න බෑ මේ කිසි සමාජිකයේ. ඔව් ඒකෙනිත් අපි මහාන වෙලා තියෙන්නේ. කිසි සමාජයක ජීවත් වෙන්න බෑ. නමුත් පැවිදි සමාජයේ සියල්ල අත්හැරලා ජීවිතය ප්‍රගුණ කරනවා. ඒකට පැවිද්ද කියන එක තියෙන්නේ. එතකොට දැන් අපි හිතමු යම් කෙනෙක් අරවක අකුසල කර්ම කරනවා. ඒ කියන්නේ දැන් මිනිස්සු මරනවා, හොරකම් කරනවා. දැන් මෙයාට ඇහෙනවා එහෙම කළොත් මොකද වෙන්නේ? දැන් පේනවා දකින්න සමහර ලාවට හොරකම් කරපු කෙනාට මොන වෙනවද දකින්නේ? රජෙන් දඬුවම් කරනවා දකින්න. දැන් ආයෙනම් දේශපාලනය කරන්න කලින් එකපාරක් දෙපාරක් නෙමෙයි 100,000 පාරක් හිතයි. එතකොට අර කීයක් හරි කොමිස් එකක් දෙන්නම් සර් මේ වැඩේ කරලා දෙන්න කියලා කොමිස් නම් මට එපා. ඒ කියන්නේ හොරකම ඕනේ නැහැ කියලා කියයි. ඇයි මේ ආත්මාවේ වෙච්ච දේවල් දිහා බලනවා. අතීතයේ දේශපාලනය කරපුවාට මොනවද උනේ ඒගොල්ලෝ පිරිහුණා. එහෙම කියන හිතලා ඒ වරදින් වලකිනවා. එහෙම වලකින්නත් පුළුවන්. සමහර අය එහෙම වලකින්නේ නැහැ. සමහරුන්ට මොකද කරන්නේ? තමුන් හිතවත් සිල්වත් ගුණවත් හෝ වේවා යම් පූජකෙක් හෝ පූජ්‍ය භික්ෂුවක් කියන මොකද්ද? ඕව කරන්න එපා කරොත් මේවා විපාක විඳින්න වෙනවා කියලා. ඒක අහලා එයා මොකක් කරනවා? තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නවා. එතකොට ඒක එයාට කොමක් පිණිස හේතු වෙනවද? අපිට දැන් හොරකම් කරපු කෙනෙක් හොරකම් කරගෙන නවතිනවා කියලා. සත්තු මරණ කෙනෙක් සත්තු මරණයෙන් වැළකුණා කියන්නකො බණ අහලා. එතකොට කී දෙනෙකුට දානයක් දුන්න වෙනවද? අපි හිත දානයක් දෙනවනේ නේ. ඒ දානයේදී අපි නිශ්චිත භික්ෂුන් වහන්සේලා පිරිසක් වඩන්නවා. ගිහි පිරිසකට අපි සාමාන්‍ය දානය හදනකොට අපි හිතනවන්නේ මෙච්චරක් විතර එයි කියලා ඒ පිරිසට දානය හදනවා. එක මිනිස්සෙක් සත්තු මරපු මිනිස්සෙක් තීරණය කරනවා අදින් පස්සේ මං සත්තු මරන්නේ නැහැ කියලා. එයා කී දෙනෙකුට දානය දෙනවද? අබේ දානය දෙනවා. හරක් මරපු මිනිස්සෙක් තීරණය කරා නම් ආයෙ මං හරක් මරන්නේ නැහැ කියලා. හරක් 1000 ගානකට ජීවිතේ දුන්න වෙනවා. අර දානෙට වඩා ඒක ශ්‍රේෂ්ඨ. හොරකම් කරන මිනිස්සෙක් තීරණය කරනවා මං ආයෙ හොරකම් කරන්නේ නැහැ කියලා. අපිට මොකද දැන් අපේ සමහර දේශපාලඥයෝ හොරකම් කරා කියලා චෝදනා කරනවානේ. අපි ඉතින් දන්නේ නැහැ. ඇත්තද බොරුද කියලානේ. උසාවියත් ඉතින් මොනවා කියද උසාවියත් ඉතින් ඒගොල්ලන්ගම යාළුවෝ නම් ඉන්නේ. අපිට කියන්න බෑ කොහොමද කියලා නේද? හරි. හොරකම් කරලා ඒගොල්ලෝ තීරණය කරලා ආයෙ හොරකම් කරන්නේ මේ වෙච්ච දේවල් එක ආයෙ නම් හොරකම් කරන්නේ. එතන මහජන මුදල් ඉතුරු වෙනවද නැද්ද? ඒ මහජන මුදල් වලින් කොච්චරක් මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන්ද? 10 ගාණක් ලක්ෂ ගාණක් කෝටි ගාණක් මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන්. එක්කෙනෙක් තීරණය කරොත් මොකක් කරන්නේ නැහැ කියලාද? හොරකම් කරන්නේ නැහැ කියලා. එතකොට එතෙන්ට එයාගේ මනස හදන්නේ කවුද? ධර්මයේ. එතකොට එවැනි ධර්මයක් කියන්න සමත් වෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම ඉහළම දානයක් නෙමෙයිද? දානයක්. එවැනි දානයක් දෙන්න, ඒ කියන්නේ එවැනි ධර්ම දානයක් සිද්ධ කරන්න වටපිටාව හදනවා කියන්නේ. ඒක මොකක් කරනවද? ඒක තමයි කියන්නේ සබ්බ දානං ධම්ම දානං චිනාති. ඒ වගේ දානයක් තමයි අද මේ විදිහට සිද්ධ වෙන්නේ. එහෙනම් හිත දානයට වඩා මේ දානේ ආනිසංස වැඩි. ඒ කියන්නේ හිත දාන ඕනේ නැද්ද? හිත දානෙන් කරන්නේ මොකද්ද? ආවුෂ, වර්ණ, සැප, බල, නුවණ කියන පහ දෙනවා. ඒක ලබන්න නම් ඕගොල්ලෝ සීලයක් මත පිළිපදලා ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතමු කොන්න ඥාතියින්ට පින් දෙන්න මේ වැඩේ කරන්න අපි ඇත්තම කතාව කිව්වොත් අපේ තාත්තා මීට මාස 3කට කලින් මිය පරලොව ගියා. අපි පාරම්පරික බෞද්ධ මිනිස්සු. ඒ නිසා අපි විශ්වාස කරනවා මියගේ කෙනා නැවත උපදින්න පුළුවන් මොකක් කරේ නැත්තම්ද? තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ටික සම්පූර්ණයෙන් අයින් කරේ නැත්තම්. ඒ කියන්නේ මොකක් වුනේ නැත්තම්ද? අරහත්ත්වේ සාක්ෂාත් නොකළ සීල සත්‍යය උපදිනවා කියන හැඟීමක් විශ්වාසය බෞද්ධ විදිහට අපි ළඟ තියෙනවා. ඒතකොට දැන් තාත්තා රහත් උන්නේ නැහැ නේ. ඒ නිසා තාත්තා මේ ගියට පස්සේ උපදින්න පුළුවන් කොහෙද? මානස ලෝකෙ උපදින්න පුළුවන්. දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන්. නිරේ උපදින්න පුළුවන්. තිරිසන් ලෝකෙ උපදින්න පුළුවන්. പ്രേත ලෝකෙ උපදින්න පුළුවන්.
ඕවගේ තැන් වල උපදින්න පුළුවන් වෙන්නේ. එතකොට අපි හිතමු දැන් තාත්තා හොඳට ගුණදහම් පුරපු 500 රකපු කෙනෙක් කියලා. එතකොට තාත්තා මරණින් පස්සේ ගිහිලා මනුස්ස ලෝකෙ ඉපදෙනවා. එහෙනම් මේ දන් දීලා පින් දුන්නා කියලා තාත්තට ඒ පින් ලැබෙනවද? ලැබෙනවද නැද්ද? මොකද කියන්නේ පිටිපස්සේ ඉන්න අම්මලා? ලැබෙන්න පුළුවන්ද බැයිද? මනුස්ස ලෝකෙ විතර කැමති නෑ කියලා අපි හිතමු. දැන් තාත්තා මිය ගිහිල්ලා දිව්‍ය කුමාරයෙක් කියලා උපදිනවා. එහෙනම් මේ දාන්නේ දීලා පින් අනුමෝදන් කරපුවන් ඒ පින් තාත්තට හම්බෙනවද නැද්ද? නේ මං අහන්නේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුනා කියලා අපි හිතමු තාත්තා. ලැබෙනවද නැද්ද? බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉපදුනා. අපි දැන් මොන තාත්තා තිරිසන් ලෝකෙ ගිහිල්ලා ඉපදිනවා. අපි දන්නේ අන්තිම මොහොතේ සමහරට දුටුගැමුණු රජතුමාගේ අපි කවුද රජතුමා ධර්මාශෝක රජතුමා අන්තිම මොහොතේ පිඹුරෙක් වෙනවා කියලා ඉච්චර පින්කම් කළා අන්තිම මොහොතේ හිත පොට්ටක් ඒක වැඩි කල්හි කියන්නේ අපි දැන් මොකද තිරිසන් ලෝකෙ ගිහිල්ලා ඉපදුනා. එහෙනම් මේ පින් ලැබෙනවද නැද්ද? මාරු පස්සේ දැන් එක පැත්තකට යනවා කියලා අනිත් පැත්තට දෙන්නවා කියලා. හරි නිරේ ගිහිල්ලා ඉපදුනොත් මොකද මම මේ ප්‍රශ්න ටික අහන්නේ ඇයි? එක මේ පිරිසිදු කරගෙන ඕනේ හිත පින්කමට යන්න. ඒ නිසා. නැත්නම් මට ජාතක කතාවක් කරගෙන බණක් කියලා ඊට පස්සේ යට ගිය දවස පරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රාජ්‍ය කරන කල්හි කියලා මට පුළුවන් බැරි නෑ. නැත්නම් කල් බණක් හරි කියලා නේ. යෝවාද තම් පාවරෝ මානුජේසු එහෙම කියනවාද? කයිවණක් කියන්නත් බැරි කමක් නැහැ. නමුත් එහෙම කළයි කියලා මොකක් වෙන්නේ නැද්ද? මිනිසුන්ගේ අවබෝධයක් සකස් වෙන්නේ නැති නිසා තමයි සාකච්ඡාමය ස්වරූපයෙන් කියලා මම හිත කවුරුත් අකමැති නැති වෙන්නේ. හැබැයි කවි අහන්න ආසයි. හොඳයි. එතකොට දැන් ඒ මියගිය කෙනා නිරීපදුනොත් මේ පින් ලැබෙනවද? പ്രേත ලෝකෙ ඉපදුනොත් ලැබෙනවා. මම පැහැදිලි කරන්නම්. උදාහරණයක් දෙන්නම් මම හරියට මේ වගේ. මනුස්ස ලෝකේ යම් කෙනෙක් වැරද්දක් කරලා හිරේට යනවා. සිරගත වුණාට පස්සේ එයා කරලා තියෙන බරපතල වැරද්දක් නම් අප හම්බෙනවද නැද්ද? අප හම්බෙන්නේ නැහැ හිරේට යන්න වෙනවා. මම කියන්නේ සාධාරණ නීතිය සාධාරණ රටක හොඳයි. ඒකට ලංකාව වගේ රටක වෙන්න බෑ සාමාන්‍යයෙන්. නීතිය සාධාරණ රටක. එතකොට ඊළඟට එයා කරපු වැරද්දේ ස්වභාවය එයා කරපු වරද සුළු වරදක් නම් අප ලැබෙන්න පුළුවන්ද බැයිද? හැබැයි හැමෝටම අප තියන්න පුළුවන්ද? අප තියන්න යන කෙනාගේ සුදුසුකම් බලන්නේ නැද්ද? බලනවා. එහෙනම් මේ කර්මයක් ඒ වගේ තමයි. අපි ජීවිතේ ඊටමත් දුර්භාග්‍ය විදිහට ගත කරමු. ඉද තප්පති පිච්ච තප්පති. පාපකාරී උභයත්ත තප්පති. පව් කරපු කෙනා මෙලවත් වෙනවා පරලොවත් වෙනවා. එහෙම වෙලා ගොඩාක් වැරදි කරලා නිරේ ගියොත් මොකද කරන්න වෙන්නේ? කරපු වැරදි වලට ඉතින් යාට මොකක් වෙනවද? දඬුවම් විඳින්න වෙනවා. ඒක ඉවර වෙච්ච දවසක තමයි එතනින් නිරේ නිදහස් වෙන්නේ. එහෙනම් මියගිය කෙනා නිරේ ඉපදොත් අපි කොච්චර මෙහෙම පින් දුන්නත් පින් ලැබෙන්නේ නැහැ. මොකද නිරේ ආහාර මොනවද? කියන්න ඕනේ නැහැ මොනවද කියලා. කියන්නේ ලෝධිය තමයි ඔය බොන්නේ කියලා බිව්වට එහෙ ගිහිල්ලා බොන්න හම්බෙයි කියලා. දැන් ඒවත් බොන්න හම්බෙන්නේ ඒවත් ගණන්නේ. මම හිතන්නේ කාලේ එහෙම සෑහෙන ගණන්. ඊළඟට බැලුවොත් එහෙම තිරිසන් ලෝකෙ ඉපදුනා කියලා අපි හිතමු. එතකොට මේ පින් හම්බෙනවද? ඒ හම්බෙන්නේත් නැහැ. ඇයි? තිරිසන් ලෝකෙ දැන් බල්ලට බඩගිනි. අපි හිතමු ගෙදර බල්ලෙක් හරි පූසෙක් හරි හරකෙක් හරි ඉන්නවා. දැන් බඩගිනි. එතකොට අපි දානයක් පූජා කළා හාමුදුරුවන්ට අනේ මේ පින් මේ බල්ලට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා බල්ලට කෑම හම්බෙනවද? නෑ. තිරිසන් සත්‍යය යැපෙන්නේ තිරිසන් ලෝකයේ ආහාර වලින්. ඒක යාගේ පිනට අනුරූපීව ලැබෙන්නේ. එහෙනම් තිරිසන් ලෝකෙ ඉපදුනොත් අපි පින් දුන්නයි කියලා එයාට ආහාර පාන ආදී පහළ වෙන්නේ
නෑ එයා ඒ දුක විඳින්න ඕනේ. ඒකත් හරියට බරපතල වැරද්දක් කරා. අපි හිතමු මිනිස්සෙක් හොඳ ගුණධම් පිරුවා. එයා ඇවිල්ලා මොන ලෝකේ පහළ වුණාද? මව කුසක ඉපදුණා. දැන් තාත්තා නැති වෙලා මාස 3ක් වෙනවනේ. තාත්තා මනුස්ස ලෝකෙ ඉපදුණා නම් දැන් කොච්චරද වයස එයාට? වඩට මාස 3යි. එහෙනම් 0 බිඳුවයි. තාම නෑ තාම. දැන් මාස 10 කියන්නේ දසමස් කුස දරාගෙන දරුවෙක් බිහි කරන්න මේ ලෝකෙට. එතකොට එන මාස 3ක බඩදරු අම්ම කෙනෙක්ගේ කුසේ ඉන්නේ. අපි පින් දුන්නා කියලා පිළ වෙනවද? මනුස්ස ලෝකේ කුසල් දහම් කරත් මනුස්ස ලෝකෙ ඉපදුනොත් අපි දෙන පින් එයාට හම්බෙන්නේ නෑ. අම්මා ගන්න ආහාර පාන වලින් තමයි මොකක් වෙන්නේද? ඒ දරුවගේ පෝෂණය සිද්ධ වෙන්නේ. ඊළඟ අපි හිතමු තාත්තා ගිහින් ඉපදුනා කියලා කොහෙද? දිව ලෝකේ. කවුද? අපි ජනක පෙරේරා තාත්තා ගිහිල්ලා උපදිනවා දිව ලෝකේ. දිව ලෝක උපදිනකොට කොහොමද දැන් එයාගේ වයස? දැන් දිව ලෝකෙ ඉපදිලා යම් පොඩි කාලයක්. මනුස්ස ලෝකේ වගේ නෙවෙයිනේ. මෙහෙන් චතුම්මහරජික දිව ලෝකයේ, තාවතිස දිව ලෝකයේ, අපි තවතිසා දිව ලෝකේ ගමු. ඒක හරි ලස්සන හින්දා තවතිසා දිව ලෝකයේ කියලා කියන්නේ මෙහෙන් අවුරුදු 100ක් තමයි හිට එක දවසක් වෙන්නේ. අවුරුදු 100ක් එක දවසක්. එතකොට කොහොමද ගණන් හදාගන්නේ? ඒක 12න් බෙදුවොත් මාසයක් ගන්න වෙනවා. ඒතර 112න් බෙදුවොත් අපි ආසන්න වශයෙන් 120ක් කියලා හිතමු. 120ක් කියලා. ඒ කියන්නේ මෙහෙන් අවුරුදු 120ක් එහෙට එක දවසක් වෙනවා නම් ඒක 12න් බෙදුවොත් කීයද? 10යි. එහෙනම් අවුරුදු 10ක් තමයි හිට මාසයක්. මම ආසන්න වශයෙන් ගන්න බෙදන්න ලේසි නිසා. ඒත් කාලේ ගත වෙලා දවසක්වත් ගත වෙලාද? නෑ. දවසක් කියලා කියන්නේ කොච්චර අවුරුදු 120ක් කියලා ගත්තොත් දවසක්වත් ගත වෙලා නෑ. එතකොට ඒක 12න් බෙදුවොත් අඩුතර 24න් බෙදුවොත් කියන්නේ පැයක්වත් ගත වෙලා දැන් පැය. එතකොට 24න් බෙදුවොත් මාසයක් නේ. එතකොට ඒක 3ෙන් ගුණ කරාට පස්සේ එතකොට 24න් බෙදුවොත් 100 10යි 5යි. ඒතර 5 රතර 15යි. එතකොට 3ක් විතර. ගිහිල්ලා පැය 3ක් වගේ පුංචි කාලයක්. එතකොට දැන් බොහොම පුංචි කාලයක්. එතකොට දිවලෝක උපදිනකොට උපදින්න මොන වගේද? අවුරුදු 16ක කොල්ලෙක් වගේ තමයි උපදින්නේ. දිවලෝක උපදිනකොට දැන් ඉතින් අර හිටපු දැන පෙරේර වගේ නෙවෙයි. දිවලෝක ඉපදුනා. දිව කුමාරිකාව වට කරගෙන දැන් අර සහරාන් එහෙම බෝම්බයක් පුපුරගෙන කන්‍යව 70 දෙනෙක් හොයාගන්න ගියා නේද? බුදුදහමේ නම් එහෙම බෝම්බ පුපුරගෙන යන්න ඕනේ නැහැ. ඇයි? දිවලෝක යන මොකද ප්‍රතිපදාව? හොඳට දස කුසල් වඩනවා නම් ඒ තියෙනව නේද? يعني යම් කෙනෙක් සිල්වත් වෙනවා නම් එයාට ආනිසංස පහක් තියෙනවා. හරි. ඔයගොල්ලෝ මොකක්ද ආගම? බුද්ධ ආගම. බුද්ධ ආගමේ බෞද්ධයෙකුට තියෙන ආනිසංස මොනවද? ඔයගොල්ලෝ සිල්වත්ද නැද්ද? සිල්වත් කියන්නේ කාටද? කවුද සීලවන්තයා? කවුද දුස්සීලයා? කවුද සිල්වත් කියලා කියන කාටද? සීලවන්තයා කවුද කියන්න? සීලවන්තයා සත්තු මරන්නේ නැහැ. සීලවන්තයා පන්සිල් රකින්නවා. එතකොට මම අහන්නේ මොකද? ඔයගොල්ලෝ පන්සිල් රකින්නවද නැද්ද? රකින්නවද නැද්ද? හොඳයි. එහෙනම් තමයි බය නැතුව කියන්න ඕනේ. මම බොරු කියන්නේ නෑ. මම අතුරුක්කත් මරන්නේ නෑ. එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙමයි. මදරුවෙ ඉතින් මැරෙනවා වෙන්න පුළුවන් නේද? හා? එහෙම මැරෙන්න ගමන් පන්සිල් රකින්නවා කියපුවම බොරුකුත් කියවෙන වෙන්න පුළුවන්. ඒක දෙකක්ම කැඩෙනවා වෙන්න පුළුවන් නේ නිකම්ම. ඒ කියන්නේ මෙහෙමයි. අපි දුමු සිල්පද එක එක හරි රකින්න පුළුවන් නම් හරි වටිනවා. පහම නැතත් අපි දුමු දැන් ඔන්න මදුරුවෙක් එනවා. ඇවිල්ලා අතේ වහනවා. වහපුවා මදුරුවට ගහනවා. ගහපුව ගා මදුරුව මොකද වෙන්නේ? නෑ කියන්නේ අපි ළඟ මිටියේ තියෙන උලංග කටුව තියෙනවා කියලා. එතකොට අපි ඊළඟ දවසේ හිතනවා දැන් අදිෂ්ඨාන කරනවා ආයෙ මරන්නේ නෑ. ඊළඟ දවසේ පුරුද්දට මොකද වෙන්නේ? වදිනවා. ආයෙ හිතනවා ආයෙ මරන්නේ. ඔහොම හිතලා කාලයක් ගියාට පස්සේ මෙහෙම අත ළඟට එනකොට නෑ මරන්නේ නෑ කියලා අන්තිමට මතුරු වර්ණයෙන් සම්පූර්ණයෙන්ම වැළකෙනවා. අර අපිට පුරුද්ද තියෙන්නේ. පුරුද්ද කඩාගත්තම හරි. ඊළඟට බොරු කියනවා කියමුකෝ. කියපු තරම බොරු කියලා මොකද වෙන්නේ?
විහිළුවටත් බොරු කියනවා, hina වෙන්නත් බොරු කියන තරම් අපිට ඒක පුරුදු වෙලා. අහපුවම සල්ලි තියනවද කියලා නෑ කියලා පුරුදු වෙලා ඒක නෑම තමයි කියන්නේ තිබුණා. අර ඒ පුරුද්ද නිසා අපි තේරුම් ගන්න ඕන මම දැන් බොරුවක් කිව්වා ආයෙ බොරු කියන්නේ නෑ කියලා අදිෂ්ඨාන කරනවා. ඊට බොරුවක් කියවෙන්න පුළුවන් මානසික ස්වභාවයෙන් ආයෙ අදිෂ්ඨාන කරනවා නෑ බොරු කියන්නේ. එහෙම කාලයක් අදිෂ්ඨාන කරපුවම බොරු කියවෙන්නේ නෑ. හිරියොත්ප්ප ලැජ්ජබයි කියන දෙක ඇති වෙනවා. එතකොට කොහොමද ඉතින් ඔය බෞද්ධයෝ කියලා කියන්නේ මද දෙන්නෙක් මරුවට හරක් මරන්නේ ඒ වගේ අපි කියනට මාළු කොට දාන්නේ ඒ වගේ දේවල් වලට බෞද්ධයෝ යන්නේ නෑ. සාමාන්‍යයෙන් මේ පුංචි සතේ දෙන්නෙක් තමයි මරුවත් මරන්නේ. හැබැයි සතා පුංචි ලොකුද නෑ. කර්මය සකස් වෙනකොට ඊට අනුරූපීව කර්මය සකස් වෙනවා. ඔය පොඩි බොරුවක් කිව්වට ඉඳලා පොඩි ෂොට් එකක් දැම්මට මේ හැමදාම දීගෙන යන්නේ නෑ. හැබැයි ඒක නවත්තන්න පුළුවන් නම් මොකක් වෙනවද? ඒකත් සෑහෙන්න ලොකු දෙයක් වඩපත් වෙනවා. එතකොට ඒ විදිහට 500 රකින්න කෙනාට තියෙන ආනිසංස පහ. මොනවද? ඔව් නෑ ඒකනේ දන් දෙනකොටනේ. සීලවන්තයාට තියෙන ආනිසංස පහ. දන්නේ? කෝබාන දැන් ඕගොල්ලෝ වයසයි. වෙසක් එකකට සීල් ගන්න නැති. නේද? ඊට කාලේ හරි මේ අවුරුද්දේ නෑ කියමුකෝ. චූටි කාලේ සීල් ගත්තානේ. සීලේ ආනිසංස කියලා දුන්නානේ. ඒ කියන්නේ හාමුදුරුවෝ සීල රැකීමේ ආනිසංස කිව්වේ නැද්ද මෙච්චර කාලයක්? කිව්වා අපිට මතකයි. ඒ කියන්නේ මෙහෙම. සීලවන්තයට තියෙන ආනිසංස පහ. පහම කියන්නේ දෙකක් කියන්නේ. පහම කියන්නේ. පළවෙනි එක තමයි මොකද්ද? ඒගොල්ලෝ සීල රැකිනවද කියලා දැනගන්න පුළුවන්. ඒ කියන්නේ යම් කෙනෙක් ක්වොලිෆිකේෂන් කියනකොට ඉන්ටර්විව් එකට මේ යන්නේ. ඉන්ටර්විව් එකෙන් පාස් වුණා කියන එක පාස් වෙනව නම් නීතිය සාධාරණ රටක එතකොට ඒ අපිට දැන් මොන ලෝය කෙනෙක් වෙන්න නීති විභාගේ පාස් වෙන්න ඕනේ. නීති විභාගේ සාධාරණව පාස් වෙන්න ඕනේ. මම එහෙම කතා කරන සාධාරණව පාස් නොවිච්චි අගමැති ජනාධිපතිතුරුන් මුතු ගැන නෙවෙයි ඈ. හරිද? එතකොට එහෙම සාධාරණව පාස් වුණා නම් අපි දන්නවා ආය ලෝය කෙනෙක් කියන අනිවාර්යෙන් නීති විභාගය පාස් වෙනවා. කියන්නේ හරියට නීතිය හොඳට ඉගෙනගෙන තියෙනවා. හැබැයි යාගේ ඡේදයක් ගැන අහනකොට ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බෑ කියලා කියන්නේ එහෙනම් හරියටද පාස් වෙන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. එතකොට දැන් අපි මෙහෙම ගමු. අපි දැන් කියනවා සිල් රැකීමේ ආනිසංස එකක් විදියට මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති. පාලි කොට තේරෙන්නේ නැහැ නේද? මහත් වූ භෝග රාශියක් තියෙනවා සීලවන්තයට. භෝග රාශියක් කියන්නේ ගෙදර හොඳට කණ්ඩ අවශ්‍ය හාල් පොල්ලේ බඩු ටික තියෙනවා. නැත්ද ගෙවල් වල? ඒ සෞභාග්‍ය දැක්ම පැදුවේ සෑහෙන කාලෙක ඉඳන්නේ. මට මතකයි මම පුංචි කාලේ මගේ ගම බලන්කොට ලොකු බෝඩ් එකක් ගහලා තිබුණා 2020 දී ශ්‍රී ලංකාව කියලා. 2000 විතර. ඒක තිබුණා අහසින් යන වාහන තිබුණා. මහින්දර මාෂේ මහත්තයා සෑහෙන නිකන් විද්‍යාශීෂ්ඨ නිකන් මම දැක්ක නිකන් මාර පුදුම ලස්සන ලෝකයක් එකේ මවල තිබුණා. මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති. එහෙම තියනවනම් මොන සිල් රකින්න. එහෙම නෑ කියලා කියන්නේ සිල් රැකලා අඩුයි. ඊළඟට මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති. තමයි ඊට පස්සේ තියෙනවා සිහි ඒ කියන්නේ විසරදෝ උපසංකමති. කීර්තිගොත්සා බුද්ධසේ මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡති. භෝග තියෙනවා. එයා පිළිබඳව කීර්තිරාවයක් පැතිරෙනවා. කවුරු හරි කෙනෙක් බොරු කියනෝ නම් ඔය කට ඇරියොත් කියන්නේ බොරු කියලා කියන්නේ නැද මිනිස්සු. අපේ කීර්තිය යම් කෙනෙක් එහෙම බොරු කියන්නේ නැත්නම් එයා කියන්නේ මොකද? එයා කියන වචනේ විශ්වාස කරන්න පුළුවන් කියනවා. ඊළාට කෙල්ලෙක්වත් ඔයාලගෙන් තියලා යන්න බෑ පොඩි දරුවෙක්වත් තියන්න හොඳ නැහැ කියලා කියන්නේ නැද්ද දුස්සීලයට? කියනවා. ඊට පස්සේ ඒ දරුවෝ නම් හරි විශ්වාසයි. ඕල් ළමෙක්, ගෑල් ළමෙක් වුණත් ළඟින් තියලා යන්න පුළුවන් හොඳට සීලයක් ඉන්න බණ භාවනා කරන එහෙම කෙනෙක් කියන්නේ මිනිස්සු කතා කරන්නේ එහෙමයි. සමහර පන්සල්වලටත් කියනවානේ. ගෑනුත් තනියමවත් යන්න හොඳ නෑ ඔහෙට යනවා නම් කියන. පන්සල් විතර නෙවෙයි යම් තැන් වලට යනකොට එහෙම කියන්නේ චෝදනා කරන්නේ ඇයි? දුස්සීල. එතකොට සීලවන්තයට එන මොකක් වෙනවද? ආනිසංස දෙකක් කිව්ව මොකද්ද? විසර ඒ කියන්නේ කිත්තිගොස්සා බුග්ගච්ඡති කීර්තිഘോഷාව වර්ධනය වෙනවා. ඊට විසරදෝ උපසංකමති. තැනකට යන්න කිසිම බයක් නැහැ. අපි ඔය
අරගල භූමියේ ඉන්න නිසා අපි යනකොට පොලිසියට උනත් කඳුළු ගෑස්ද මොනවද කිසිම බයක් නැතුව ඉස්සරහට යනවා. ගහනවා තමයි ඉතින්. ගහන්නේ නෑනේ. ඒකේ හැම තියෙන වතුරේ ඉතින් ගහන්නේ. දැන් මොනවා හරි දරුවෝ සමහර ළමයි 4-5 දෙනෙක් ඇතුළට ගත්තම උනත් අපි ගිහිල්ලා පොලිසියත් එක්ක සාකච්ඡා කරනවා. කිසි බයක් නැහැ. හැබැයි මත්ද්‍රව්‍ය බිස්නස් කරන එහෙම නැත්නම් කාන්තාව දූෂණය කරන මිනිමරුණු කෙනෙක් එහෙම යනවද? යන්න බයයි. පොලිසියෙන් යනකොට හැංගෙනවනේ. මට මතකයි මගේ ගම බලංගොඩ නිසා මම පුංචි කාලේ අර ආරක්කු පෙරණ ඒ වගේ දේවල් ගම්වල තිබුණා. දැන් නෑ ඒවා. අර කොහෙන් පස්සේ පස්සේ දෙන්නවා. ඒතකොට පොලිසියට උඩ මොකද කරන්න කට්ටිය? දුවනවා. පොලිස් ජීප් එකේ නෝට තැබෑරු ළඟ ඉන්න මිනිස්සු මොකද වෙන්නේ? හැංගෙනවා කියන්නේ. ඇයි ඒ වැරදි කරන මිනිස්සු විතරම බයයි. නමුත් නිවැරදි මිනිස්සු කවදාවත් බය නෑ. බය නැතුව කෙලින්ම අපි කතා කරන්න පුළුවන් වෙනවා. ඒක කියන මොකද්ද? විසරදව උපසංකරණය බය නැතුව තැනකට එළවෙනවා. අන්න ඒක කාගේ ගුණයක්ද? සීලවන්තයෙක්ගේ ගුණයක්. තියනෝද ඒවා? තියනෝනේ. එයි ඔයගොල්ලෝ සීලවන්තයෝ. පන්සිල් රකින්න අය නම් මොකක් වෙන්න ඕනද? සිල්වත් වෙන්න බෞද්ධ වෙන්න ඕනේ නැහැ. දැන් සමහර අය හිතන්නේ නෝ සුගති උපදින බෞද්ධයෝ විතරක් කියලා නේ. කතෝලික කෙනාට හිතන්න බැහැ සත්තු මරන්න නැතුව ඉන්නවා කියලා. පුළුවන්ද බැයිද? ඔය ලේබල් ඔක්කොම අයින් කරන්න ඕනේ. කතෝලික ලේබල් අයින් කරන්න ඕනේ, හින්දු ලේබල් අයින් කරන්න ඕනේ, ඉස්ලාම් ලේබල් අයින් කරන්න ඕනේ. ඇයි දැන් කවුරු හරි කෙනෙක් කඩුවක් හරි පිස්තෝලයක් හරි අරගෙන මෙතෙන්ට ආවොත් බනහයිමද ඔයගොල්ලෝ? අන්නරේ පණිය ජන කඩාගෙන යයි යන්නේ. ඇයි අපේ ජීවිතේට ආදරේ මැරෙන්න බයයි. බලන්න මාළුවෙක් ගොඩ දානකොට හුස්ම ඇයිදී ළඟනවා. කුකුලේ බෙල්ල කප්පුවා මොකද වෙන්නේ? කඳ පියාඹනවා. ඊළඟට කුකුල් මරන්න තැන් වල කුකුල් පටවන තැන් වලට යන්න බලන්න. උන් හැංගෙන්න බලනවා. එනකොට වඳුර ගන්නවා. බලන්න හරක් මරන්න ගෙනිනකොට ඇස්වලින් කඳුළු බේර කරන්න පුළුවන් හැමදේම කරනවා. කොටියෙක්ව දැන් බලන්න කොටියෙක් ඉන්නවා. කොටියා මුවෙක්ව ග්‍රහණය කරන්න හදනකොට ඒ මුවා බේරෙන්න පුළුවන් හැමදේම කරනවද නැද්ද? බේරෙන්න පුළුවන් හැමදේම කරනවා පලරනවා. ඒ කියන්නේ හැමෝම මැරෙන්න මොකක් වෙනවද? බයයි. එහෙමනම් අපි ಜಾති ආගම් කුල බල ભેදයකින් තොරව සත්තු මරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්න ඕනේද නැද්ද? අදිෂ්ඨාන කරන්න ඕන. එතකොට එහෙම වෙන්න ಜಾතියක් ආගම බලපානවද? එහෙම වෙච්ච කෙනා ඊළසුගති උපදිනවා. කවුරු වෙච්ච කෙනාද? හොඳට සීල සම්පන්න වෙන්න කෙනා. බෞද්ධ වෙන්නේ කොහොමද? කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? සමහර කියන උප්පැන්නේ බෞද්ධ කියන නම තියෙනවා. උප්පැන්නේ එහෙම තීරුවක් නැහැ. ඔයගොල්ලෝ උප්පැන්නේ අරන් බලන්න. උප්පැන්නේ ආගම කියලා තීරුවක් නැහැ. සමහර දේශකයෝත් කියනවා මිනිස්සුත් කියනවා. මම ඔය කියන හින්දා මම බැලුවා මගේ උප්පැන්නේ. ඒකේ මොකක් නැද්ද? ආගම කියලා ලේබලයක් නැහැ. ජාතිය නම් තියෙනවා. එන උප්පැන්නට බෞද්ධ කියලා කියන්නේ කිව්වොත් නෑ දැන්නේ. බෞද්ධ වෙන්නේ කොහොමද? අම්මලා බෞද්ධ නේද? ඔව් කොහොමද බෞද්ධ උනේ? හරියට බෞද්ධ කෙනෙක් කියන්නේ දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා මම කියලා දෙනවනේ. කොහොමද? සිල්වත් බව තියෙනවා නම් බෞද්ධ. නෑ. සිල්වත්කම තියෙන කෙනා සීලවන්තය. ඔව් අම්මගේ තාත්තයි පුංචි කාලේ ඉඳන් පන්සල් වෙත් කරන් ගියා. ඒ ආభాෂයත් එක්ක අපි බෞද්ධ කියලා හිතාගත්තා. නමුත් ඇත්තටම බෞද්ධයෙක් කියන්නේ ඊට වෙනස් කොහොමද? යම් කෙනෙක් බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා අඳුර ගන්නවා. කොහෙද බුදුහාමුදුරුවෝ? අසුතු පාටයි නේ. එහෙමද? හරි ලස්සන කෙනෙක්. දිව්‍ය බඹපුවා වැඳපු කෙනෙක්. එහෙමද? නෑ. දැන් ඔන්න මම ඕගොල්ලන්ට බණ කියන්නේ නැතුව බැනගෙන යනවා කියන්නකො. කේන් තියනවද නැද්ද? දැන්නොත් හේතුවක් නැතුව නිස්කාරණේ කේන් තියනවද නැද්ද? කේන් තියනවා. එහෙම බයින්නතෝ මම ඔයාලට ආදරෙන් අනුශාසනා කරනවා. නොදන්න දේවල් කියලා දෙනවා. එතකොට ඔයාලට මං කරේ තරහක් ඇති වෙනවද? එහෙමත් ඇති වෙනවනේ හරියටමයි. තරහක් ඇති වෙන්නේ නැති වෙලාවට හිතේ ස්වභාවය කොහොමද? හරි හොඳයි නේද? ඒක තරහක් නැතුව හරි සහයෝගයෙන් hina වෙලා ඉන්නකොට පුදුම සැහැල්ලුයි හිතට. ඊළඟට බඩු ටිකක් ගන්න හරියට ගියපුවම කොහොමද? සිතේ සැහැල්ලු. ඊගේ පිච්චි හාල් වල මෙල නෙවෙයි අද බලනකොට.
එතකොට ඊළඟට ඒ ආස්සේ කියනකොට මේ අරුමුදේට වග කියන්න ඕනේ 69 ලක්ෂයක් ඡන්දෙ දීපු මිනිස්සු කියලා කියනකොට මොකක්ද ඇති වෙන්නේ හැංගීම? මෛත්‍රී පිරුණු ආදරණීය ස්වභාවයක් ඇති වෙනවද නැත්නම් තරහක් හිතේ ඇති වෙනවද? තරහක් ඇති වෙනවා. ඒ තරහක් ඇති වෙනකොට හිතේ ස්වභාවය කොහොමද? හරි. අමාරු ඒක දරා ඉන්නනේ තරහක් කියනොත් හරිය අමාරු. ඒතර බුදුහාමුදුරුවෝ කියන තරහ මොකක් කරපු කෙනෙක්ද? සම්පූර්ණයෙන්ම අයින් කරපු කෙනෙක්. ඒ කියන්නේ හැම වෙලෙම තරහක් නැතුව ඉන්න තියනවා නම් එහෙනම් කොයිතරම් හොඳද? අන්න එහෙම කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අන්න ඒ විදිහට බුදුහාමුදුරුවන්ගේ ගුණ වශයෙන් තේරුම් ගන්න ඕන නම් යම් කෙනෙක්. ඒතර අම්මලාට මේ පිළිමරකට වෙලා හරි ලස්සනයි බුදු පිළිමයක් තියෙන මම හරිය කැමති දර්ශනයක්. එනකොටම බුදුහාමුදුරුවන්ගේ පිළිමයක් තියෙනවා කියලා කියන්නේ දකින්න කැස් දෙකට සුවදායි. හරිම සුවදායි එකක්. ඒ නිසා කර පන්සල වගේ තියාගන්න කියලා කියන්නේ. පන්සල වගේ තියාගන්න කියලා කියන්නේ ගේ ඇතුලේ චෛත්‍යකුත් හදලා බෝධිකුත් රෝපණය කරලා එහෙම තියාගන්න කියන එක නෙවෙයි. අර ඔය සිම්බල් එකක් තියෙනකොට හරි ලස්සනයි. එතකොට බුදුහාමුදුරුවෝ එහෙම කෙනෙක් කියලා අපි හදවතින් තේරුම් ගත්තොත් මොකක් වෙනවද? අන්න එහෙම තේරුම් ගත්ත කෙනා බුදුහාමුදුරුවෝ අනේ මටත් එහෙම ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. තියෙනවා ඒක බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. අන්නේ පාරේ යන්න පටන් ගන්න. අන්නේ කෙනා තමයි බුදුන් සරණ යනවා කියලා කියන්නේ. ධර්මයේ සරණ යනවා කියලා කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේලා රාගය නැති කරන්න, ද්වේෂය නැති කරන්න, මෝහය නැති කරන්න යම් පාරක් පෙන්වලා තියෙනවා. ඒ පාර අනුගමනය කරනවා. අන්න ඒකට කියනවා මොකක් කියනවා කියලා ධර්මයේ සරණ යනවා. ඒ ওই දෙකම කියලා දෙන්නේ කවුද? දැන් ඕක කියලා දෙන්නේ කවුද? හාමුදුරුවෝනේ. එතකොට අන්නේ භික්ෂුන් වහන්සේලා අනුගමනය කරනවා ඒ කියන විදිහට අපි කටයුතු කරනවා. කියලා දැන් හිතෙන් දැන් මතුරුවන්ට ගහන එක නවත්තනවා. දැන් මතුරු එකෙකුට ගහනවා, දෙක ගහනවා, තුන ගහනවා ඊට පස්සේ කකුලුත් එක පොලේ ගහනවා නේද? අතපයත් එක්ක විසි කරනවා තරහක් ඇති. තීරණයට නෑ මරන්නේ. එහෙම තීරණයකට කාලයක් ගියොත් මතුරුවේ කාවට කේන්තියක් නෑ. කුම් ගෑවට හම්බුනේ කණ එකක් ඉවසන්න පුළුවන්. ඔය කුම් ගාන එක තමයි ඉවසන්න බැරි. කාලයක් එකට පුහුණු වුණා මොකක් වෙනවද? එහෙම තරහක් ඇති වෙන්නේ නෑ. එතකොට අන්නේ වැඩපිළිවෙල කියලා දෙන්නේ කවුද? සංඝයා. අන්නේ සංඝයා සරණ යනවා. එතකොට කියනවා මොකක් කියලාද? බුද්ධ ධම්ම සංඝ තුනුරුවන සරණ යනවා පිහිට කරගන්නවා. එතකොට අන්නේ කෙනා තමයි කවුරු කියලා කියන්නේද? බෞද්ධය කියලා කියන්නේ. එහෙම බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් සරණත් ගිහිල්ලා පන්සිලුත් රකින්නවා. එතකොට කියනවා සීලවන්ත උපාසකයා. උපාසක කියලා කියන්නේ මොකද්ද? බුද්ධ ධම්ම සංඝ තුනුරුවන ඇසුරු කරන නිසා උපාසක කියනවා. නායක ළඟට ඉන්න නායකයා කවුද? උපනායක. සමීප වෙනවා. සමීප කියන අර්ථයෙන් තමයි උප කියන්නේ. උපසර්ගය යොදන්නේ. ඔව්. එතකොට දැන් බුද්ධ ධම්ම සංඝ තුනුරුවට සමීප වෙනවා නම් එයා කියන උපාසක කියලා. කාන්තාවට කියන උපාසිකා කියලා. එහෙම තමයි උපාසක උපාසිකා කියන දෙක හැදෙන්නේ. එතකොට මම කතා කරගෙන මොකක්ද සීලවන්තයෙක් තියෙන ආනිසංස. එහෙනම් බෞද්ධ වෙන හැටිත් කිව්වා නේ. උපාසක වෙන හැටිත් කිව්වා. උපාසිකා වෙන හැටිත් කිව්වා. දැන් ඊළඟට තියෙන මොකද්ද? විසරද උපසංකමති අසම්මූලෝ කාලං කරෝති. සිහි මුලා වෙලා මැරෙන්නේ නැහැ බෞද්ධෙක් කවදාවත්. සිල්වත් බෞද්ධෙක් මොකක් වෙන්නේ නැද්ද? සිහි මුලා වෙන්නේ නැහැ. සිහි මුලා වෙන්නේ නැහැ කියන්නේ හොඳ සිහියෙන් මැරෙන්නේ. දැන් බය නැතිකම කොහොමද කියනවනම් මතකද දන්නේ අසවීදු කියන සෙනමියා ඇවිල්ලා සීතාවක ගඟ අසබරට බෞද්ධ කාන්තාවන්ට එන්න කිව්වා. සිංහල බෞද්ධ ඉගෙන අතීතේ වෙච්ච වෙලා. කිව්වා බල කතෝලික ධර්ම වැළඳගත්තේ නැති වුණොත් මොකක් කරනවද? මේ දරුවන්ව ඒව ඉතිහාසෙ දීලා තියෙන දේවල් මේ දරුවන්ව මොකක් කරනවද? පෙති ගහලා මරනවා කිව්වා. ඒත් අපේ දෙමාපියෝ මොකක් කිව්වද? නෑ අපි බුදුදහම සහ බුදුදහම අතාරින්නේ නෑ කිව්වා. ඊළඟට ඒ දරුවන්ව මරලා ගඟට දැම්මා. අම්මලාව කොණ්ඩේවල්ලෙන් ඇදලා ගත්තා. ඇදලා මරනවා ආගම ඇතරම කියලා. ඒත් අපේ අම්මලා ආගම ඇතරියේ නෑ. කොච්චර බය නැති කමක්ද නේ? මොන තාඩන පීඩන මැද වුණත් ඒ මිනිස්සු මොකක් කරාද කියන්නේ? 500 රැක්ක. ඒකයි බය නැත්තේ. මැරෙන්න බය නෑ බෞද්ධයෝ. අයියෝ මාවිෂ්පිතාලේ කරන් යන්න කියලා කෑ ගහනවා අපි ගල්ලෙන් වල ඉති.
මැරෙන්න කියපු අවස්ථා තියෙනවා ගල්ලෙන් වල වැඩි පපුව ඉහිර වෙලා. ඒතකොට ඉතින් කාට කියන්නද නේ? තනියමනේ ගල්ලෙන් වල ඉන්නේ. ඒතකොට අනේ මාව ස්පිතාලෙ එක්කලා යන්න කියලා මම නම් කෑ ගහලා කාටවත් කියලා නැහැ. මම මැරෙන්න වැටෙලා ඉඳලා තියෙනවා කර අපේ හොස්පිටල් එකේ. කොරෝනා 3 පාරක් හැදුනා. කිසිම වෙනක් ගත්තේ නැහැ මම. ඉන්ජෙක්ෂන් ගහලත් නැහැ. සිංහල බෙහෙත් නිසා නේ පොඩි. පුදුම වේදනාවක්. අනේ මම මැරෙයි මාව එක් කරන්නේ නැත්නම් එහෙම කෑ ගහන්නේ කවදද? ඇයි? මැරෙන්නේ කවුද යද්ද? අපි දුමු සසර පටන් ගත්තේ කිසිවාස එකේද කියලා. දැන් මේ 2000 කීයද? 22. අවුරුදු 100ක් ජීවත් වුණා කියමු. කී පාරක් මැරිලාද? ආස්වාස ප්‍රාස්වාස කරන ගානේ. ඔන්නේ මම කියන්නේ සාමාන්‍ය සම්මුති වශයෙන් බැලුවොත් 2000 ඉඳන් 2000 මේ කිසිවාස එකේ ඉඳන් 2000ට අවුරුදු 2000යි. 2100න් බැලුවොත් කී පාරක් මැරිලාද? ආපහු තව පාරක් මැරෙන එක ඉතින් අලුත් දෙයක්ද නේ? අලුත් දෙයක් 20 පාරක් මැරිච්ච අපිට 21 ඉච්චර ප්‍රශ්නයක් නැහැ. ක්‍රිස්තු වර්ෂ එකේදී සසර පටන් ගත්තා නම් ඒත් සසර ඉමක් කොනක් කියන්න පුළුවන්ද? ඒ නිසා මැරෙන එක අලුත් දෙයක්. ඒක මහා පරණ වැඩක්. ඒක මහා පුරුදු වැඩක්. ඒ නිසා ඉතින් මැරෙන්න බය වෙන්න ඕන. මැරෙන්න බය පව කරපුවා. ඒ දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. හොඳට සිල් රැකනම් ගුණධම් පිරුවා නම් එයා දන්නවා මරණයෙන් පස්සේ නරක තැනක යන්නේ නැහැ. ඒ නිසා මැරෙන්න බය නැහැ. ඒ කියන්නේ මැරෙන්න කියනවා නෙවෙයි මේ හොඳේ. කොයි වෙලාවක හරි මැරෙන්න වෙනවා. මැරෙන්න ආවට පස්සේ අපි මොකක් කරනවද? බය වෙන්නේ නැතුව ඉන්නවා. ඊළඟ පස්වෙනි එක තමයි කායස්ස වේදා පරම්පරණ සුගතින සග්ගම් ලෝකම් උප්පච්චති. කය බෙදීමෙන් පස්සේ මරණයෙන් පස්සේ මොන ලෝකෙක ඉපදෙනවද? සැප ඇති ලෝකෙක උපදිනවා. මෙහෙම පින් ඕනේ නැහැ. දිව්‍ය ලෝක උපදිනවා නම් මනුස්ස ලෝක හොඳ පෝසත් වෙනකන් උපදින්නේ පාංශ බෝලේ දීලා 3 මාස 7 දවස් අවුරුදු මන්නම් කියන මන්නම් මරනවා පස්සේ පාංශ බෝල මටරන් දෙන්න ඕන නෑ. ඇයි? සමහර අය කියනවා මම මරනකොට පස්සේ පාංශ බෝලේ දෙන්නවත් ගේ පොඩ්ඩක් හදාගන්න කෙල්ලේ කියලා කියනවනේ. ඇයි? දන්නවා මරනකොට පස්සේ කොහෙ යන්නේ නැද්ද? සුගතිය කරන යන්න හම්බෙන්නේ නෑ. ජීවිත ජීවිතේ කොහෙද යන්න හම්බෙන්නේ? ප්‍රේත ලෝකෙක තමයි යන්නේ. ඒ නිසා ඉන්න එකකින් තමයි මොකක් හරි ගන්න. ඒ නිසා පින් ටිකක්වත් දෙන්න කියලා කියනවා. බය වෙන්න ඕනේ හොඳට පන්සිල් රකින්න ඕන හොඳට දන් දීලා තියෙනවා නම් බය නැතුව කියන්න මාර්ගින් පස්සේ මම නම් නරක දැනග යන්නේ නැහැ කියලා. මම නම් කියනවා බය නැතුව. මම භික්ෂුවක්. මම කියනවා මම නම් මැරෙලා නරක දැනග යන්නේ නැහැ. මැරෙන්නත් බය නැහැ. ඒක පුදුම ආත්ම විශ්වාසයක්. ඕනෙම දෙයකට බය නැතුව පපුව දෙන්න ලෑස්ති. ඒ කියන්නේ මෝඩ විදිහට මේ නෙවෙයි. මම මැරෙන්න බය නැහැ කියලා පිහියක් කරගෙන යනකන් කියනවා නෙවෙයි. බය නැතුව ජීවත් වෙන්න. ආයුෂ කාලේ තියෙනවා. මම අවුරුදු 100ක් 120ක් විතර ඉන්න කැමතියි. හැබැයි ලෙඩක් තුක නැතුව ඉන්න තියෙනවා. කොහොමද ඉතින් වයසට යනවා තාත්තලා වගේ තට්ටෙත් පැහි. තට්ටේ කොහොමද තට්ටේ මේ ඉස්සෙච්ච ප්‍රශ්නකුත් නැහැ. කොහොමද කිස් බහනවන්නේ? හරි. එතකොට එනම් 500 රැකගෙන ලැබෙන ආනිසංසත් කිව්වා. යම් කෙනෙක් ළඟ ඕම ආනිසංස නැත්තම් එයා මොකක් කළා නැද්ද? 500 රැකලා නෑ කියලා තමයි කියන්නේ. මම ඔයාලට නෙවෙයි කියන්නේ. කියන්නේ ඕගොල්ලෝ මැරෙන්න බයයි නම් නිකන් පුංචි දෙයකට බය ඇති වෙනවා නම් ඒ කියන්නේ ඕගොල්ලෝ සිල් රකින්න නෑ කියලා නෙවෙයි කියන්නේ. හැබැයි අනිත් පැත්තෙන් ඒක තමයි ධර්මයෙන් කියවෙන්නේ. නිසා කැමති එකක් ඉතින් උගලන්ට බාර ගන්න පුළුවන්. කොයිකද කියනකො හොඳ එකකින් දාගන්න ඕනනේ. ඕගොල්ලෝ ඉලක්ක කරලා කියන්න නම් මට පරිචිත ਵਿਚාරණ ඕන තියෙන්නේ. තාත්තගේ හිත බලන්න පුළුවන් වෙනවා. නොහොම මට එහෙම වුණා. ඒ නිසා දුස්සීලාගෙන චෝදනා කරන්නේ නෑ මම. හැබැයි තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා තමන් කරන දේ. තමන් කරන්නේ මොකක්ද කියන තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. දැන් ඔය දේශපාලන මෙච්චර චෝදනා කරද්දී ඒගොල්ලෝ නෑ අපි හොරකම් කරේ නෑ. කොට තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා හොරකම් කරාද නැත්ද කියලා. යම් දවසක වල උත්තර දෙන්න වෙනවා. ඒක තමයි සෝබාධම කර්මය කියලා කියන්නේ. දැන් මේක පැතිවලට විහිදෙනවා. මම ආපහු ගන්නම් මුලට අපි කතා කරගෙන ආපු තැනට මොකද්ද? මරණින් පස්සේ තාත්තා ප්‍රඥ ලෝකෙ ඉපදුණා. මේ පින් හම්බෙනවද? දිව්‍ය ලෝකෙින් අපි නැවැත්තුවේ. දිව්‍ය ලෝකෙ ඉපදුණා නම් මේ පින් ලැබෙනවද? ඒ ලැබෙන්නේ නැහැ. ආහාර පාන ලැබෙන්නේ අපි දන් දීලා පින් අනුමෝදන් කළා. ඇයි? දිව්‍ය ලෝකෙට මේ ආහාර උනද? ඒ තියෙන හොඳ කපෝතිකා කියලා එහෙම පානය. මේ වගේ නෙමෙයි ඒවා.
ඒත් තියෙන සුරාව. ඒලෝකේ තියෙනවා. මෙහි අරක්ක වගේ නෙවෙයි එහෙවා. හොඳ මේව තියෙන්නේ. මේකෙල්ල වගේ දැන් දිව ලෝකේ කෙනෙක් මැරෙනකොට මැරෙන විදිය දන්නවද? ඔය අපේ කෙස් පැහිලා, අතත් ඇටිලා, හැමරෙලි වැටිලා එහෙම නෑ. මෙහෙම කාලයක් ඉන්න නෑ. දිව ලෝකේ කෙනෙක් දිව ආවුෂ ඉවර වෙනකොට ඉවර වෙන ආසන්න වෙනකොට මොකද වෙන්නේ? එයාගේ ඇඳුම් කිලිටි වෙන්න පටන් ගන්නවා. දීර්ඝ විමානේ මල් පර වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරුම් ගන්න මොකද්ද? මෙයා දැන් ආවුෂ ඉවරයි දැන් චුත වෙන්නේ යන්නේ කියලා. එතකන් අවුරුදු 16ක කෙල්ලෙක් වගේ අවුරුදු 16ක කොල්ලෙක් වගේ ඉන්න පුළුවන්. එහෙනම් දිව ලෝකෙ කොච්චර? ඒ කියන්නේ දිව ලෝකෙ මොනව නැද්ද? හොස්පිටල් නෑ. දිව ලෝකෙ වැඩිහිටි නිවාස නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේ දිව ලෝකෙට ගිහිලා මෙහෙන් පින් දෙන්න ඕනේ කියලා හිතනවා නම් යම් කෙනෙක් එහෙම ඕන නෑ. ඊට බ්‍රහ්ම ලෝකෙ පෙදුනොත් බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම ජීවත් වෙන්නේ කොහොමද? බ්‍රහ්ම ලෝකෙ යන්නේ කොහොමද? කැමති නැද්ද බ්‍රහ්ම ලෝකෙ යන්න? ඔයගොල්ලෝ මැරලා කොහෙද යන්න කැමති? මට ඒක අහන්න බැරි වුණා. ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලන්ට මනුෂ්‍යත්වයක් ලැබුණේ. දැන් ඔයගොල්ලෝ කවුද? ඔව් ඇත්තම ඔයගොල්ලෝ කවුද? ඒක එහෙම වුණ තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මොක්කද? මනස. ඒක එහෙම ඇහුවට තේරෙන්නේ නැහැ. අර වචන දාලා හබන්නද තේරෙන්නේ. කවුද? ආදරෙන් ගෞරවයෙන් කවුද කියලා හොරට අර වචන දාපන් ටක් ගාලා තේරෙනවා. කවුද මිනිස්සු? අපිට මනුෂ්‍යත්වය ලැබුණේ ඇයි? සංසාරේ කරගත්තු කුණු. මොකද්ද? මොන වගේ දෙයක්ද? 500ක වෙන්න. කවුරු හරි කෙනෙක් ඇහුවොත් ආයි කියන්නේ මොකද්ද? 500ක නිසා තමයි මනුෂ්‍යත්වය ලැබෙන්නේ. ඒකට අවශ්‍ය ධර්ම විග්‍රහය තියෙන ඒක කරන්න කාලෙ මදි. නිසා අපි පස්සේ දවසක ඕනනම් ඒක මම විග්‍රහ කරලා දෙනවා. කොහොමද මනුෂ්‍යත්වය 500කම ලැබෙන්නේ? පුණ්‍යගිරි වත්තු කියලා තියෙන සූත්‍රයක් අංගුත්තර 8 වෙනි පාඩේ. ඒකෙදි තමයි විස්තර කරන්නේ කොහොමද මේ මිනිස්සෙක් දිව ලෝක උපදින්නේ, බ්‍රහ්ම ලෝක උපදින්නේ, මනුස්ස ලෝක උපදින්නේ. දානේ, සීලය, භාවනාව කියන පුණ්‍ය ක්‍රියාවස්තුන් අපි කරන්නේ. ඒක විපදණීය කළ බුදුරජාණන් වහන්සේ දක්වන අංගුත්තර නිකායේ. එතකොට 500ක් බහින්ද තමයි මනුස්ස ආත්මයක් ලැබෙලා තියෙන්නේ. දැන් කොහේ යන්නද කැමති? මේ බවගමන නිම කරන්න නිව කරන්න පුළුවන් නම් හොඳ ඒක ඔප්ෂන් තියෙන එක තියෙන තෝරා ගැනීම තියෙනවා. තෝරා ගැනීම වලට අවශ්‍ය වැඩපිළිවෙළ වල තියෙනවා. මම යෝජනා කරන්න කැමති කෙනෙකුට යන්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන්. පළවෙනි තෝරා ගැනීම නිරය. දෙවෙනි තෝරා ගැනීම තිරිසන් ලෝකය. තුන්වෙනි තෝරා ගැනීම പ്രേත ලෝකය. ඊළඟ තෝරා ගැනීම මනුෂ්‍ය ලෝකය. ඊළඟ තෝරා ගැනීම දිව ලෝකෙ ළඟ තෝරා ගැනීම බ්‍රහ්ම ලෝකෙ ළඟ තෝරා ගැනීම මේ සියල්ල නිදහස් වෙලා විමුක්තිය. ආස වුණාට ඉතින් ආස හැමදේම හම්බෙන්නේ නෑ නේ. එහෙම නේද අම්මලා? අපි ආස වෙච්ච කෙනාම අපිට සමහරට කසාද වදින්න හම්බෙන්නේ නෑ. අපි ආස වෙච්ච ගේම අපිට හදා ගන්න හම්බෙන්නේ නෑ. අපි කැමති වෙන වාහනේම අපිට ගන්න හම්බෙන්නේ. අපි කැමති වෙන රටම අපිට හදා ගන්න හම්බෙන්නේ. අපි කැමති පරිපූර්ණ එකක් රුපියල් 100ට වගේ ගන්න. මොකද අපිට එහෙම කඩේට ගියාට දෙන්නේ නැහැ. අපි කැමති අපිට පොලිමක් නැතුව මේ තෙල් ටික ගහගෙන ඉන්න. එනට අපිට එහෙම හම්බෙන්නේ නෑ. අපි පතන හැමදේම ලැබෙන්නේ නෑ. අපි කැමති තෙල් නේද? ඒ කියන්නේ 420ට වගේ නැතුව නිකන් 50-60ට වගේ තියෙනවට. එනට අපිට එහෙම ලැබෙන්නේ නෑ. ඒකට ජනහාසෙත් කියනෝනේ. පරි. මොකද්ද කියන්නේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති. සිතු දේ නොම වෙයි සිතු දෙයක් වෙයි කියලා. අද රටක් තරම් තියෙන්නේ ඒක තමයි. ඒක නැත්නම් මේ පාලකෝ තමයි කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි. හැබැයි අපි කියනවා මොකද්ද? මේ ආපහු යලි උපදින්නට වේවා හේතු වාසනා කියලා තාමත් අපි කියනවා. රටේ ප්‍රශ්නයක් නෑ. රට පාලනය කරන අය අධහාර විකුණා මේකේ දුක් විඳින වෙනවා හැමෝටම. කලට බැයි වහින්නේ නෑ. කෙත්තතු සරුසාර වෙන්නේ නෑ. යාචක වැඩි මම මේ ළඟදී ට්‍රේන් එකේ වැඩම කරා එනකොට මම බලා ඇති කෙනෙක් චේන් එකක් කඩාගෙන දිලින්ද සෑහෙන් දින්නවා වසංගත රෝග ගන්න දෙයක් නෑ මේ රට ඇත්තටම මෙච්චර පුණ්‍ය භූමියක් මේ පිරිසක් විසින් මොකක් කරාද මේක විනාශ කරේකට වග කියන්නේ දේශපාලඥය විතරක් නෙමෙයි බහුතරයක් වග කියනවා රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන් දූෂණය කරපු අය වෙන්න පුළුවන් දෝෂයට අතුදව දීපුවා වෙන්න පුළුවන් සමහර විට අර කියනවා වගේ 69 ලක්ෂ වෙන්නත් පුළුවන්
මේකට තමයි ටිකෝටි 20 ලක්ෂ මේකට වග කියන්න ඕනේ. ඒ ඔළුව පාවිච්චි කරලා ඡන්ද පාවිච්චි නොකිරීම සම්බන්ධ. සීලෙන් කිවි. ඔව් ඒ කියන්නේ ඇයි අපි බුද්ධිමත් ඡන්දදායකෙක් වෙන්න ඕනේ. බුද්ධිමත් වෙන්නේ කොහොමද? කොහොමද බුද්ධිමත් වෙන්නේ? බුද්ධිමත් වෙන්න නම් මනස නිදහස් වෙන්න ඕනේ. මනස නිදහස් වෙන්න නම් පංච නීවරණ දුරු වෙන්න ඕනේ. පංච නීවරණ දුරු වෙන්න නම් පන්සී රකින්න ඕනේ. භාවනා කරන්න ඕනේ. අපි එහෙම කරනවද? අපි දන්නන් දෙනවා නේ. ඒනවා සීලය භාවනාව දන් දුන්නට ලැබෙන්නේ භවභෝග වස්තු සම්පත්. දැන් දැකලා තියෙනවද පෝසත් ගෙවල් වල හොඳ බල්ලෝ ඉන්නවා. දැකලා තියෙනවද? උන්ට තියෙන සැපනේ අපි මෙච්චර වැඩ කරන හදන මිනිස්සු වලින් අපිට යන්න වාහනත් නැහැ. ඒගොල්ලන්ට වෙනම මෙච්චර ප්‍රශ්න තිබුණා ඇඳුනුත් අඳිනවා. සෙම්පවුඩර් දාන වෙනම ડોක්ටර්ස්ලාත් ඉන්නවා. වෙනම කෑම ජාති උදේට එකක් දවල්ට එකක් රැට තව එකක් පුදුම ආදරෙන් සැලකනවා. ඉබිනා පවුඩර් දාන සෑහෙන උතර බලා ගන්න. සමහර බල්ලෝ පාරක් ගන්න කුටි කපන. ඇයි එහෙම බලු වර්ග දෙකක්? ඒක සංසාරේ කරගත්තා. ඒ කියන්නේ මෙහෙමයි. ඇයි බල්ලෙක් ගුණේ ඇයි සැපෙන්නේ? දන් දුන්නොත් මොනවද ලැබෙන්නේ? සැප සම්පත් ලැබෙනවා. දාන ආහාර දුන්නම ආහාර ලැබෙනවා. සිවුරු දුන්නම සිවුරු ලැබෙනවා. ප්‍රවාහන පාසුකම් දුන්නම ප්‍රවාහන පාසුකම් ලැබෙනවා. ඡත්‍රාදී පූජා කරනකොට සීසට සෙවණ ලැබෙනවා. කුටි සෙනසුන් හදලා පූජා කරාට පස්සේ ඒ දේවල් ලැබෙනවා. හැබැයි පන්සිල් රකින්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ආත්මභාවය කොහොමද යාර? මනස වැඩ කරන්නේ. මනස පිරිසිදු නැහැ. අර මොන වැඩේ කරත් මොකක් නැත මනස දූෂිතයි. ඒ නිසා යාට උරුම කළ දෙනවා වගේ. අපිට මත්පැන් බොනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය දන් දෙන්නේ නැද්ද? හොඳ නැද්ද දන් දෙන එක? හොඳයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරත් නැරත් දන් දෙන එක හොඳයි නැද්ද? දන් දුන්නම් මොනවද දෙන්නේ? අර වගේ භෞතික දේවල්. එහෙනම් ලැබෙන්නත් ඕනේද නැද්ද? ලැබෙන්නේ. මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන යන්නේ කොහොමද? හරහට. කියන්නේ දේවල් අහන් ඉන්න බෑ. ඒතරගේ මනස වැඩ කරන්නේ මොන ස්වභාවයද? ත්‍රිසං ස්වභාවයද? ඒ නිසා උපත ලබා දෙන මොන වගේද? ත්‍රිසං ලෝකික. හැබැයි දන් දීලා තියෙන නිසා කොයි වගේ දැනකද ගේන්නේ? ඕසප් දෙදරට බලමු කියලා කරා. කොල්ල බල්ල දෙනවා. ඊළඟට තව බල්ලෝ ඉන්නව කොහොමද? ගුටි කකායන. ඒ කියන්නේ දන් දෙන්නෙත් නෑ. පන්සී රකින්නේ නෑ. එතකොට ගුටි කකායන බල්ලෙක් කියලා මිනිස්සුත් දෙවර්ගයක් ඉන්නවා. සැප විඳින මිනිස්සු දුක් විඳින මිනිස්සු. එහෙනම් මං කලින් කිව්වා මනුස්ස ලෝක උපදින්න මොකක් කරන්න ඕනද? පන්සී රකින්න ඕන. ඒතර පන්සී රකින්න කෙනා මනුස්ස ලෝක ඇවිල්ලා උපදිනවා. සමහර පන්සී රකින්න හැබැයි දන් දෙන්නේ නැහැ. ඒතර මොකද වෙන්නේ? දුක්පත් වෙලා මනුස්ස ලෝක උපදිනවා. සමහරෙක් දනුත් දෙනවා පන්සිලුත් රකින්නවා. එතකොට එයා පෝසත් ගෙදරක මනුස්සෙක් කියලා උපදිනවා. එහෙනම් යාදිසං වපති පීචං තාදිසං හරතේ ඵලං යම් ආකාරයෙන්ද වපුරන්නේ ඒ ආකාරයෙන් තමයි නෙලා ගන්න ලැබෙන නිසා මේ ගමේ මේ බණහන මේ අයගේවත් පොහොසත්කම් වෙනස් ඇතිනේ වාහන වෙනස් ඇති ගෙවල් දරවල් වෙනස් ඇති ඒකට වග කියන්න ඕනේ කවුද ඒ වාඩිලා ඉන්න මනුස්සයම තමයි තමන්ම තමයි වග කියන්නේ ඉතින් මම දකින්න එකක් තමයි මේ මනුස්ස ලෝකේ කියලා කියන්නේ හරියට විනිශ්චයකාරයට විනිශ්චය කුටුව වගේ. ඕගොල්ලන්ටම තමයි ඕගොල්ලන්ගේ තීන්දුව ලියා ගන්න දීලා තියෙන්නේ. කොහෙද යන්නේ කියන එක ලියා ගන්න. දැන් මම කියවන කොහෙද යන්න කැමති කියලා. නිරේ තිරිසන් പ്രേත ලෝකවල යන මොන කරොත්ද? දස අකුසල. මනුෂ්‍ය දිව බ්‍රහ්ම ලෝකවල ඉන්නේ දස කුසල කියලා. ඒක 500 රැක්කොත් මනුෂ්‍ය ලෝක උපදිනවා. දස කුසල වැඩිවොත් සහ අෂ්ටාංග උපෝසතේ සමාදන් වුණොත් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපදිනවා. බ්‍රහ්ම ලෝක යන්න මොකක් කරන්න ඕනද? අරක මාතා යතහානියම් පුත්තං ආයසායක පුත්ත බණරකේ ඒ වම්පි සබ්බ බුතේසු මාන සම්භාවය පරිමාණ මාතා ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එකම අම්මා කෙනෙක්. ඒ කියන්නේ දරුවෙක් ඉන්න එක දරුවා ඉන්නේ අම්මට. ඒ දරුවාට එයාම කොච්චර ආදරය කරනවද? ඒ වගේ ආදරයක් මුල් ලෝකෙට පතුරන්න පුළුවන් නම් අන්න යාට බ්‍රහ්ම ලෝකයේ දොරටු විවෘතයි. මාතා යතහානියම් පුත්තං අම්බල දරුවන්ට ආදරෙයිද නැද්ද? ආදරෙයිද නැද්ද? ආදරෙයි. ඒ දරුවා රජෙක් වෙනවට කැමති. ඒ වගේ සමසිත මිත්තා කරුණා මෙත්තා කියලා කියන්නේ මිත්‍රශීලී ස්වභාවය යාලුකම ආදරය දැක්වීම.
කරුණා දුකේදී පිහිටවන ස්වභාවය. මුදිතා දරුවෝ විභාගේ පාස් වුණාම ජයග්‍රහණයක් ලැබුවා කොච්චර සතුටු වෙනවද? දරුවට වඩා අම්මා සතුටු වෙනවා. ඒක තමයි මොකක් කියන්නේ? මුදිතාව. උපේක්ෂාව කියලා මධ්‍යස්ථ ස්වභාවය. අන්න ඒක මුළු මහත් ලෝක සත්‍යයට පතුරවන්න පුරුදු කරනවා කියලා කියන්නේ. කියන්නේ කවුද අපි ලෝකෝ මහින්ද රාජපක්ෂ මහත්තයා කැමැති දුරේ අත්හැරපුවම තමන්ගේ දරුවට දෙයක් අහිමි වුණා වගේ මොකක්ද දැනෙන්න ඕනද? දුකක් දැනෙන්න ඕන. අපිට ඒ ධර්මයට හිත හැදිලා තියෙන්නේ නෑ. එහෙනම් රටම ලෝක කියන්න බෑ. ඊළඟට අපි දුක ඕනෙම දෝෂිතයකට දෙයක්. ඒ කියන්නේ මම සතුට ඒ කියන්නේ එක හොඳයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ මට්ටමට අපේ හිත මොකක් කළා තියෙනවද? ආන්නේ ඔකට හොම් වෙච්ච එක හොඳයි. එහෙම කියන පිළි. අර නම් වෙන්න ගෙවල් ගිනි තියෙනකොට අර ගෝල් ෆේස් එකේ හිටපු අයට ගැහුවා ඒ නිසා ඕවට හොම් වෙච්ච එක හොඳයි කියලා කියවෙන්න බෑ බෞද්ධෙකුට. එහෙම කියවෙනවා නම් එයාට ප්‍රඥාලෝකේ දොර වැහිලා. ගෝල් ෆේස් එකේ දරුවන්ට ගහපු එකත් වැරදි. ගෙවල් කියන එකත් වැරදි. ඒ දෙකම වැරදි. ඒ නිසා කිසිවෙකු නොපෙළාවා. ඒක තමයි උපේක්ෂාව කියන්නේ. අන්න එතෙන්ට මනස හැදලා තියෙනවා. හැබැයි ඒ වැරදි කරපුවාට මොකක් වෙන්න ඕනද? නීතියේ සාධාරණ ඉෂ්ට වෙන්න ඕන කියන එක කියන්න පුළුවන්. හැබැයි ඒක තරහෙන් කියන්න බෑ. හරියට නිකන් මේ හංසය දියෙන් කිරිවෙන් කරනවා වගේ තමයි බෞද්ධය කියලා කියන්නේ. කාටවත් හිංසා කියන්නේ කිසිම ජාතිකයෙකුට හිංසා කරන්නේ නැහැ. හැබැයි තමගේ ජාතිය පාවල දෙන්නෙත් නැහැ. කතෝලික ඉස්ලාම් මේගොල්ලන්ට ගහන්න යන්නෙත් නැහැ. හැබැයි එහෙමයි කියලා අපි ඒගොල්ලෝ ගහනකම් මුටිකාගෙන පිහින් ඇල්ල යනකම් බලා ඉන්නේ. හරි අහිංසක ජාතියක් බෞද්ධ සිංහලයා කියලා කියන්නේ. ඒ සෙවෙනේ තමයි ඒකයි ඔක්කොම හැදෙන්නේ. අපි කියනකොට කියන්නේ නැහැ සබ්බේ සත්තා බොහොන්ත සුඛිතත්තා කියනකොට අපි කවුරුත් අතාරිනවද? කතෝලිකයි ඉස්ලාමයි අතාරිනවද? නෑ. මුල් සබ්බේ සත්තා කියනකොට මිනිසුත් නෙවෙයි. සියලු සත්ත්වයෝ සුවපත් වේවා. අන්න ඒක දරාගෙන අපේ උදේ පාන්දර නැගිටට පස්සේ මොකක් කරන්න ඕනද? පෑන් වීදුරුවක් බුද්ධ පූජාවට පූජා කළා මනසින් මොමුණ හිතින් කියන්න කිව්වා මොකද්ද? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සබ්බේ සත්තා භවන්තු කියලා වාතලයට මුහු වෙන්නේ මොකද්ද? උදේ පාන්දර සියලු සත්ත්වයෝ සුවපත් වේවා කියන එක. ඒක හරි ලස්සනයි නිකන් කරණීය සූත්‍රයේ දාලා තියෙනවට වඩා ඒක පොඩි වාක්‍යයක් කියන්න පුළුවන් නම් හරි ලස්සනයි. දීඝාවායේ මහන්තාවා මජ්ක්‍ධිමාරස්සකානුපතූලා දිඨාව දැන් මට පුරුදු වෙලාම තියෙනවා චත්තමානෝක ගාථා කියන්න පාර යනකොට මම පොඩ්ඩක් මුමුණන ගතියක් තියෙනවා. මට පුරුදු වෙලා නිකන් සාමාන්‍ය වෙලාවට සමහර චත්තමානෝක ගාථා මම කියනවා. අන්නේ වගේ පුරුද්දක් අපේ ජීවිතය හදාගන්න. දෙපාන්දර නැගිටවුවම පෑන් වීදුරුවක් පූජා කරා සීල සත්‍යව සෝපත් වේවා කියලා හිතුවා. ඊට පස්සේ යන්නේ ගමනක්. කොහොමද දෙපාන්දර නැගිටලා කියනවනේ ගෙදරයි. ඒක පටන් ගන්න පුරුද්දක්. එතකොට දැන් මම බොහෝ කරුණු කාරණා දැන් කිව්වා. දැන් මේක සමාලෝචනයක් කරන්න ඕන. සමාලෝචනයේදී අවසානයේ දැන් හෙට තාත්තට පින් අනුමෝදන් වීමනේ ප්‍රධාන වරම. ඒතර ඕගොල්ලන්ට පුළුවන් ද තාත්තට පින් දෙන්න? අපි ඒ කරන ක්‍රියාව නිසා අපිට කුසලයක් අපිට ඕනේ මම අහන්නේ දැන් තාත්තට පින් ඕන තාත්තා කොහේ හිටියොත්ද? දැන් මම කතා කරලා ඉවරයි දැන් ඔක්කොම ප්‍රේත ලෝකෙ හිටියොත් විතරයි පින් ඕන. දැන් බැරි වෙලා හරි අන්තිම මොහොතේ සෞත්‍රාරි අපි තුකෝ ගියාකි නිකමට අපි තු කල්පනා කරමු. ඒතර ඕගොල්ලන්ට පින් ඕන මරණින් පස්සේ ඕගොල්ලෝ කොහේ ගියොත්ද? ඕගොල්ලෝ පෙරේත ලෝකෙ යනවද? නෑ අපිට කියන්න පුළුවන් අපි බෑ බෞද්ධයෙක් වුණාම යනවනම් යන්න නැත්තම් නෑ කියලා කියන්න පුළුවන් වෙනවා. ඇයි මොකක්ද ආත්ම විශ්වාසය ඇතුලේ තියෙනවා මොකද්ද? මම සීලවන්තයෙක් මම යන්නේ මම කියන්නේ මට මොකද ඥානයක් නැහැ. මම කියන මොකද්ද? මම මැරලා නරක තැන කියන්නේ නරක තැන. අවුරුදු 20 මම මහානේ ඉලෙවන්ස් කරලා කැම්පස් එකේ යන්න නැතුව දැන් මහාන උනේ. අවුරුදු 22 මහාන වෙලා අවුරුදු 60 70 තරුණ කාලේ ඔක්කොම කාලේ මහාන වෙලා ඉතින් මැරලා පෙරේතව කරන මහානෙච්ච එක වැඩි වැඩක් නැහැ. ඊට වඩා මේක දෙකලා දරුවෙක් බාන්නේ කතායි කියනවා. අනාගත පරම්පරාවට හරි වටිනවා. පුංචි කාලේ ඉඳන් අම්මා තාත්තගෙන් අන්සල් යන බඩේ ඉඳන් අඟුලිමාල පිළිත කියනවා. එන්න කලින් ඉඳන්ම කියනවා නේ. පදින දවසෙත් කොහොමද? ඒ කියන්නේ අපිට කියන්න බෑ තැන. ඉපදිච්ච දවසේ ඉඳන් මෙහෙම තමයි නේ.
බුදුදහමත් එක්ක බැඳලා ඉන්න පුදුම විදියට බෞද්ධය. එහිමත් වෙලා අවුරුදු 60 70 සිලුත් අරගෙන මැරෙන පෙරේත ලෝකෙට යනවා නම් සක්‍රදේවින්ද එහෙම බලන්නේ මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ සක්‍රදේවින්දර වඳින කොට අහනවා නේද? මාතලි කාටද වඳින්නේ කියලා? වාසක උපාසක. කියනෝනේ කාටද වඳින්නේ කියලා නේ? ඒ කියන්නේ ये कहट्टा पुण्यकरा सीलवंतो उपासका धम्मेन दारम पोसेन्ति ते नमस्सामि मातरि කියලා. යම් ගෘහස්තෙක් වේද ඒ कहट्टा පුණ්‍යකරා පින් කරන සීලවන්තෝ උපාසකා සිල්වත් කියලා කියන පන්සීල රකින උපාසක කියලා කියන බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ අසුරු කරන කෙනෙක් වේ නම් අන්න ඔහුටයි මම වදින්නේ කියන්නේ. ඒතර ඕගොල්ලන්ට දෙවියොත් වදිනවා. දෙවියොත් දැන් අන්තිම පෙරේත ලෝකේ ඉන්නකොට එහෙම වැද මිනිසයා දෙවියට මොනව හිතන වැදනේ. එන දෙවියෝ අසන්න කරන්න එපා. හොඳට පන්සීල ටික රකින්න නරක දැනක යන්නේ මොකටද? ප්‍රේත ලෝකේ යන්නේ බෞද්ධයෝ. බෞද්ධයෝ නෙවෙයි කිසි මිනිසෙක් ප්‍රේත ලෝකේ යන්න ඕනේ. හොඳට පන්සීල රකින්න. බෞද්ධ වෙන්න ඕනේ සුගති ලෝකේ එන්න. ඒ නිසා දැන් හිතන්න මොකද්ද? ආය කතා දෙකක් නෑ. අනේ යයිද දන්නේ නෑ. ඒ කතාවක් නෑ. මොකද්ද? අපි අද ඉඳන් පන්සීල රකින්නවා. අපි මැරලා නරක දැනක යන්නේ නෑ එච්චරයි. ඒක තමයි බෞද්ධකේ තියෙන ආත්ම විශ්වාසය. පන්සීල රැකීම නිසා පාය දොරටුව වැහෙනවා යන්නේ. නිවන් දොරටුව ඒ කියන්නේ කියනවනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ඒ කියන්නේ සක්‍රදේවේන්ද්‍රයම දේශනා කරනවා. කියනවා යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ කියන්නේ නැතේ ගමිස්සන්ති අපායං. කියන අපාය යන්නේ නැහැ. හරි. චරමිතින් යයි කියලා හිතනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. තමයි විශ්වාසය. හරි අපි හිතමු මොකද ගියා. දැන් අපි බැරි වෙලා හරි ඉන්නවා දැන් ඥාති ටික ටිකට පොළොට ඔය කොච්චර කිව්වත් ඉතින් අපි ඉතිහාසෙට කට්ටිය ගැන මතකයි නෙමෙයි. පන්සීල එක්කද නැද්ද කියලා. පන්සීල එක්කපු නැත්තම් ඉතින් කොච්චර හිතුවත් යන්න වෙනව ඈ. දැන් ඉංග්‍රීසි ඉගෙනගෙන නැත්තම් විභාගෙ ලියන්න කියලා මාම් විභාගෙ පාස් වෙයි කියලා ලියන්න කියලා පුළුවන්ද? පාඩම් කරලා නැත්තම් ඒ කොච්චර මම පාස් වෙයි කිව්වත් ඉතින් පාස් වෙන්නේ විභාග කොමසාරිස් මොකෝ තාත්තේ. තාත්තා උනත් ඉතින් පාස් කරන්න බෑනේ විභාග කොමසාරිස් නෙවෙයි පේපර් බලන්නේ. වෙන කෙනෙක් නේ. ඉතින් එතකොට ඒක සාධාරණ රටක වෙනවා නේද? හරියට කිව්වොත් විතරයි පාස් වෙන්නේ. එතකොට දැන් අපි හිතමු දැන් ඔන්න අපාය ගියා. ප්‍රේත ලෝකෙ ගියා. දැන් පිනුත් ඕන. හරියට ඒක මොන වගේද? හිරියට ගියා වගේ. ගිහලා දැන් අප දෙන තැනනේ. අප දෙන්නත් මොකක් වෙන්න ඕනද? අප තියන්න යන කෙනා ගැන උසාවිය බලනවද නැද්ද? එහෙම බලන ඕන සබාදහම නැත්te නීතියත් බලයිද නැද්ද? බලනවා බල ඉන්නේ. ඒකට තාත්තර පින් අනුමෝදන් කරනකොට සබාදහම ක්‍රියාවලිය විතර ඕගොල්ලෝ දිහත් බලනවා. බලලා ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ කවුරු කළොත්ද? සීලවන්තෙක්. නිකම් ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ. ඒකට මම ලොකු විස්තරයක් දෙලා ඉන්න වණ කියන්නේ විතර පැය 3-4ක් කියන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න සීලවන්තයාට තමයි මොකක් වෙන්නේද? ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ. දුස්සීලය කරාට ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිව සූත්‍රයේ කියලා තියෙනවා. පුණ්‍යගිරි වර්ෂ සූත්‍රයේ කියන සීලවන්තයාට කියවේ දුස්සීලයට නොකියම කියලා කියනවා. එතකොට මේ පින ඥාතියින්ට වේවා කියන ප්‍රාර්ථනාවක්ද නැද්ද? ඉදං හෝ ඥාති මේකේ තේරුම දන්නවද ඔයගොල්ලෝ? ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතාමත් ඥාතයෝ කියන්නේ මොකක්ද තේරුම මේකේ? කියලා කිව්වේ දෙන්නේ ඉංග්‍රීසි පොඩ්ඩක් හරි තේරෙනවා. මොකද මේ පින ඥාතීන්ට වේවා ඥාතීන් සෝපත් වේවා කියන එක තමයි තේරෙන්නේ. ප්‍රාර්ථනාවක්ද නැද්ද? ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ කවුරු කළොත්ද? සීලවන්තය කියන්නේ කවුද? පංචශීල රකින්න කෙනා. එහෙනම් තාත්තට පින් දුන්නම පින් ලැබෙන්නේ කවුරු දුන්නොත්ද? අම්මා දුන්නා කියලාද? දරුවෝ දුන්නා කියලාද? සීලවන්තයෙක් දුන්නා කියලා. සීලවන්තයෙක් කියන්නේ කවුද? එහෙනම් ඕගොල්ලන්ට තාත්තට පින් අනුමෝදන් කරන්න තියෙන එකම සුදුසුකම මොකද්ද? පංචශීල රකින්න එක. සමාදන් වෙන එක නෙමෙයි රකින්න. නිසා දැන් අදිෂ්ඨාන කරන්න මොකද්ද? අදින් පස්සේ මම පංචශීල කඩන්නේ නෑ ආරක්ෂා කරන්න. කැඩෙන්නේ හිතන. අන්න එහෙම කෙනා තමයි පංචශීල රකින්න කෙනා කියන්නේ. නැත්තම් මේ පිටිච්ච කාමයේ සීලවන්තයෙක්. මිනිස්සු වැරදි කරන්නේ නැහැ නැත්තම්. ඉතින් මේ ආලෝක එක සෙට් කරනවා පොඩ්ඩක් බොන්න වෙන්න පුළුවන් පළවෙනි දවසේ කරනවා ආයෙ බොන්නේ නැහැ. අපි පැත්තේ ඉන්නේ කොහොමද? හිතනවා දෙසැම්බර් 31 බොන්නේ නැහැ.
ඊට පස්සේ අපේ මොන් නවත්තනවා ඔන්නේ වේසක් කරනවා පොසොන්ට ඇසෙලෙට මොකද කියන්නේ මොමරි නවත්තන්න ඕනේ මොක කවදා හරි නවත්තන්න ඕනේ ඒක මරණ දවසේ නම් ඒක එච්චර සුදුසු නෑ ඒක කියන සරකාරි වගේ අන්තිම කාලෙවත් අර උන්ටම ශික්ෂා සම්පන්නව වාසය කරනවා. ඒතර එහෙම හොඳට දැන් අදිෂ්ඨාන කරන ආයෙ පන්සිල් කඩන්නේ නෑ තාත්තට දාන දීලි ඉවර වෙනකන්වත් අංකල් 6ක් විතර නෝ ජීවිතේ ඉන්නේ පරික්ෂා කරගන්නකො 5යි සත්තු වරන්නේ හොරගම් කරන්නේ කාමයේ වර්ධයසෙන් කොහොමද එක වෙන්නේ නැහැ නේද දැන් මේ වෙලාවෙ වෙන්නේ නැහැ ඊට පොඩ්ඩේ පරිස්සම් වෙන්න තියෙන මොකද්ද අර බොරු කියන්නේ කිව්වේ ඊට කොහොමද ඉතින් අම්බල බොන්නේ නැහැ එතකොට මොනම සමහර අය බොනවා නේද එතකොට බොන්නේ නැහැ එහෙම හොඳට 500ක් වෙනවා 500 ටික අධිෂ්ඨාන කරනවා එතකොට මොකක් කරනවද තාත්තට පිනු ලැබෙනවා ඔන්න ඔය ටික තමයි ඉතින් මම කියන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දේශනාව මෙතනින් නිමා කරමු. තව මොන හරි ගැටලුවක් තියෙනවා නම් පුංචි වෙලාවක් දෙන්න. අහන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මම දන්න දෙයක් නම් උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මට අපේ අය මට අපහාස කරනවා මම මේ මුස්ලිම් අයට බය වෙලා මම මේව කරන්නේ කියලා. අප ඒ අපේ ඉන්ද්‍රාණි පෙරේරා මැතිණිය භාර්යාව ඉවත්ම ප්‍රසංගී ප්‍රියන්ති දමයන්ති ප්‍රියංගා දියණිය ඇතුළු ප්‍රෑන්ක් පුතණුවන් ඇතුළු කොටගත්තා වූ මේ සඳහා සහාය සම්බන්ධ වූ ධර්මයේ ශ්‍රවණය කරපු සීලෝම දිනා යම් පිනක් රැස් කරාද මහ පිනක් රැස් කරගත් අෂ්ට පරිස්කාර පූජා කරා මේ සිසු පරිස්කාර පූජා කරා මුදල් ද්‍රව්‍ය පූජා කරා ඒ ගිලම්පස පූජා කරා ඖෂධ පූජා කරා දෙහැත්පත් පූජා කරා මේකම මහ පිනක් පරිලෝකයේ ආදරණීය ජීවිත දැනට පෙරේරා පියාණන්ට අනුමෝදන් වේවා අනුමෝදන් වේමින් දුක්ඛිස්ථානයේ උත්තරවාසී මනසප දේවා සැපැදිස්ථානයේ ලබා දෙන සැප වඩා වැඩි දියුණු කරගනිත්වා කියලා සාදු නමෝ ඥාති ධම්මේ ඥාතිනං හෝතු ඉදම්මේ ඥාතිනං හෝතු ඉදම්මේ ඥාතිනං හෝතු ඒ වගේම තමයි මේ විදිහට මාව මේ ලෝකෙට අපේ යන්න බිහි නොකළා හොඳට ස්කෝල් වල ලැබලි කියන්නේ නැත්තම් තාත්මාව රැකබලා ගත්තේ නැත්තම් ඔයගොල්ලන්ට හාමුදුරුවමක් නැහැ බණ කියලා. ඉතින් ඒ නිසා ඒ අපේ මෑණියන් තාම ජීවිත නතර ඉන්නවා පියාණන් ජීවිත නතර ඉන්නවා. ඉතින් ආව උස්මහත් කරපු හැදිලේ උස්මහත් කරපු තාත්තා මාව මේ ලෝකෙට බිහි කරපු මෑණියන් නිරපේරුගේ ශාන්ති උදා කරගනිත්වා සාදු සාදු සාදු. එතන ධර්ම දේශනාව සඳහන් අන්නයරුනි හැමෝම දායක වුණා. මේකට ගිලන් පසු ටිකක් හදලා පූජා කරපු කෙනෙක් මෙතන ඇවිල්ලා වාඩි වෙච්ච කෙනෙක් අපේ ජනිත් මහත්මිය ඉතින් දැන් ඔයගොල්ලන්ට නැවත අහන්න පුළුවන් විදිහට පටිගත කරන්න උදව් කරා. ඒකත් මහ පිනක්. වගේ හැමෝම මේකට සහසම්බන්ධ එකතු වුණා. ඒ හැමෝටම තමන්ගේ මෙලොව යහපත සැලසේවා තමන්ගේ යහපත් අරමුණු ඒ ආකාරයෙන් විශ්වසිත වේවා දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා කරන කෙන රැකරක්ෂා දිනේවා මේ රට ධාර්මික රාජ්‍යයක් කරන්නට හැමෝටම මේ ශක්තිය හේතු වේවා මෙලොව යහපත පරලොව යහපත සැලසේවා කියලා සාදු ඉති පිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති
සරණං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. මේ වගේ රටක ඉපදුණත් ධර්මයේ නැත්තම් ඇමරිකාවේ ඉපදුණාට වැඩක් නැහැ ධර්මයේ ලංකාවේ රටක ඉපදෙලා අපිට මේ හිත සනස ගන්න මෙලව පරලව දෙලව යන්නේ ඉඳලා උඩ 60ක් 70ක් ගිහලා මැරෙන්නේ අපේ සසර ඊට වඩා අධිකයි. ඒතර ඒ වගේ බණපද අහන්න පුළුවන් කල්ලාන්ත සම්පත්තිය ලැබෙන තැනක උපදින මේ හේතු වේවා වාසනාව වේවා කියලා සාදු. අවසාන වශයෙන් අපි දෙවියන්ට පිළිගන්නවා. ඊටකන අපි නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමු. ජාති ජරා මරණ ව්‍යාධිවලින් තොර වෙච්ච සකල ක්ලේශයන් දුරු කරලා මේ ආත්මයෙන් විමුක්තිය උදා කරගන්න පාරක් තියෙන කියලා මොකද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. ඒකට තියෙනවා වෙනම දේශනාවක්. ඈ 3ක් විතර යනවා. මේ දේශනාව කරන්නේ. ඒකට මේක කාලය මේ කෙලෙස් නැති කරගන්න හැටි කිරි හරි ලස්සන පාරක් එක. අහල ඉවරෙද්දි සමහර අයගේ කෙලෙස් නැති වෙලා තියෙන බුද්ධ කාලේ. ඒතර අපිටත් එහෙම මිනිසු ළඟම ගොඩක් වටිනවා. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ සසරේ මේ ආත්මාවෙන් මිදෙන්නට අපිට ශක්තිය ධෛර්යය ලැබේවා. ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු මාරස් කරගත්තා වූ මේ පින නිවන් අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා සාර්ථක දිව්‍යන්ට ආකාශත්ථා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්ථා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු අත්තික ඉස්සරහට රැගෙන නලල බිම තියලා අත්තික දෙපැත්තට කරලා නලල බිම තියාගන්න. බිම ගෑවෙන්න තියන්න. හොඳට අත්තික ඉස්සරහට කරා. ඒකට තමයි කියන්නේ පසක පිළිවෙල වගේ. දැන් සමහර පොඩ්ඩමාවට නැති අය. හොඳේ. කුටුවල වාඩිලා ඉන්නේ නැගිටින්නේ. නෑනේ. කුටුවල වාඩිලා ඉන්නේ නැගිටින්න අසනීප නැති අය. අසනීප තියෙන කියලා කමන්නේ. දාන ගහලා නල්ල දිග තියාගන්න පුළුවන් නම් ඒක තියාගන්න. ඒ දාන 2යි දෙවලෙන්ට 4යි නල්ලත් එක 5යි. හොඳයි. ඔයගොල්ලෝ ගාතාව කියන්නේ පාගෙන ඉන්න සොලනේ කරන්නේ. අභිවාදන සීලිස නිච්ඡමද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුර්ණෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti ඉවිනාති සංජතු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්ත දුර්බලේන මයාලද්දං බුද්ධ පුත්තං නමः සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටිය සද්දා සීල දයාවන්ත බුද්ධ පුත්තං නමः සුපත්තේවා නිරුක්කේවා නිරෝගීවා සැනසෙවම් පුදේවා සීල සම්‍යක් ප්‍රාර්ථනා ශීලේවා සැපෙන් සැපෙන් පත් සීලෝ බෙදාට දරුවන් සරණ සීල යහපත වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පිණසම හේතු ආසනාව වේවා.